ආයුබෝවන් ඔයාලා හැමෝටම. ඉතින් අදත් අපි අරගෙන ආවා ඔබේ මනස හදන තැන චින්තාගාරය. අද චින්තාගාරය තුලින් කතා කරන්නේ ඔබේ මනස සුවපත් කරන සංගීතය පිළිබඳවයි. අපිට සම්පත්දායකත්වය ලබා දෙන්නේ බිබිලාදෙණියේ මහානාම හිමියන් වගේම රටේ අති දක්ෂ සංගීතවේදී කතිකාචාර්ය අමරනාත් රණතුංග මහතා. මේ දෙපළම අපි එකතු කරගෙන මේ දිගහැරෙන්නේ චින්තාගාරය දෙවෙනි වැඩසටහනයි. සුළු දිනාටම තෙරුවන් සරණයි. අද දවසේ අපි චින්තාගාරය වැඩසටහන තුළින් කතා කරන්නට සූදානම් වෙන්නේ සංගීතය සහ මනස කියන මාතෘකාව. සංගීතය කොහොමද මනසට බලපාන්නේ කියන මාතෘකාව තමයි අද දවසේ අපි මේ තුලින් කතා බහට ලක් කිරීමට සූදානම් වෙන්නේ. සංගීතය කියන විෂය ගත්තාම සංගීතයට විවිධ අර්ථකථන ලෝකයේ විවිධ විද්වතුන්, විවිධ දාර්ශනිකයන්, ඒ වගේම විවිධ පුද්ගලයන් ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන් ගත්තොත් සංගීතය විශ්ව භාෂාවක් කියන සංකල්පය වගේම සංගීතය කියන්නේ විද්‍යාවක් කියන කාරණයක් වර්තමානයේ වෙනකොට ලෝකයේ බොහෝම විද්වත් ඒ වගේම බුද්ධිමත් මිනිසුන් පිළිගන්න කාරණයක්. එතකොට සංගීතය මනසට බලපාන්නේ කොහොමද කියන කාරණය කතා බහ කරගෙන යනකොට අපි ඒ පිළිබඳව හිතනකොට ඒ පිළිබඳව අදහස් උදහස් පරිශ්‍රණයට ලක් කරනකොට අපිට හම්බෙනවා විවිධ තැන්වලදී සංගීතය කියන විෂය මානසික විද්‍යාවට සම්බන්ධ කරගන්න ක්‍රමවේදයන්, ඒ වගේම වෙනත් විද්‍යාවන් අපි ගත්තොත් දේශපාලනික විද්‍යාව වෙන්න පුළුවන්, භෞතික විද්‍යාව වෙන්න පුළුවන්. මේ වගේ විවිධ විද්‍යාවන් වලට සංගීතය භාවිතා කරන්න, ඒ වගේම සංගීතය උපයෝගී කරගන්නේ කොහොමද කියලා ලෝකයේ විද්වත් විද්‍යාඥයෝ ඒ වගේම පර්යේෂකයෝ විවිධ පර්යේෂණ සිද්ධ කරලා තියෙනවා. අපි දන්නවා අපි ලංකාවේ ඉන්න මිනිස්සු ඕගොල්ලෝ අපි හැමෝම සාමාන්‍යයෙන් සංගීතය කියන එක භාවිතා කරන්නේ සාමාන්‍ය රස ආස්වාදයට. ඕගොල්ලෝ සින්දුවක් අහනකොට ඒ වගේම වෙනත් උත්සවයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ අපි ගත්තොත් මොකක් හරි වෙනත් චාරිත්‍ර වාරිත්‍රයක් වෙන්න පුළුවන්. මේ වගේ කාරණාවලට පමණයි අපි මෑතක් වෙනකන් ලංකාවේ සංගීතය භාවිතා කරේ. හැබැයි අපි සංගීතය කියන විෂය ගැඹුරින් අධ්‍යයනය කරගෙන යනකොට සංගීතය එතනින් එහාට කොහොමද භාවිතා කළේ කියලා අපිට නොයෙකුත් තැන්වලදී හම්බෙලා තියෙනවා. නොයෙකුත් සාධක හම්බෙලා තියෙනවා. එතකොට සංගීතයෙන් කොහොමද මිනිස්සුන්ගේ ලෙඩ සුව කළේ? සංගීතයෙන් කොහොමද මිනිස්සුන්ගේ විවිධ රෝගාබාධයන් වලට ප්‍රතිකාර කරේ? මේ ආදී දේවල් අපිට හම්බෙලා තියෙනවා මේ සංගීතය සහ මනස කියන මාතෘකාව ගවේෂණය කරගෙන යනකොට. එතකොට වැදගත්ම කාරණය තමයි මේ සංගීතය කියන සාමාන්‍යයෙන් අපි හඳුන්වන විෂය මේක ලෞකික විෂයක් වුණාට අපි දන්නවා මේ සංගීතය කියලා කියන්නේ ඒ ලෞකික භාවයෙන් ඔබට ගියපු ඊටාම ගැඹුරු ආධ්‍යාත්මික විෂයක්. එතකොට ඒක ආධ්‍යාත්මික විෂයක් වෙන්නේ කොහොමද? මේ සංගීතය කියන මාතෘකාව අපේ චින්තන පරාස 4කට, ඒ වගේම කොටස් 4කට අපේ මනසේ කොටස් 4කට ආමන්ත්‍රණය කරනවා. පළවෙනි එක තමයි හැඟීම් කියන කොටස. සංගීතය යම්කිසි කෙනෙක් සංගීත කෘතියක් එහෙම නැත්නම් සංගීත නිර්මාණයක් ඕගොල්ලෝ අහන ಜಾති සින්දුවක් වෙන්න පුළුවන්. අපි එවැනි නිර්මාණයක් අහනකොට අපේ සමහර වෙලාවට අපේ යම්කිසි හිත ඇතුලේ අපි දන්නවා හැඟීම් කියලා කියන්නේ අපේ අදහස් සිතුවිලිත් එක්ක හිතේ ඇතිවෙන යම්කිසි හැඟීමක්. එතකොට එවැනි හැඟීම් උද්දීපනය කරගන්නට අපි සංගීතය භාවිතා කරනවා. එතකොට අනිත් කාරණය තමයි සංගීතය තුළින් බුද්ධිය වර්ධනය කරනවා කියලා තව කාරණයක් තියෙනවා. එතකොට තවත් කාරණයක් තියෙනවා සංගීතයත් එක්ක අපිට පුළුවන් අපේ තියෙන
ඇඟ ඇතුලේ තියෙන ඒ වගේම ඇඟත් එක්ක තියෙන යම්කිසි නියුරෝන මේවා කම්පනයකට ලක් කරන්න. තවත් කාරණයක් තියෙනවා සංගීතයට පුළුවන් මනස ඒකාග්‍රතාවයකට ගෙන යන්න. ඔන්න ඔය කියන කාරණා 4 අපි සංගීතයත් එක්ක සංගීතය තුළින් කතා බහ කරන්නට සූදානම් වෙනවා, කතා බහ කරන්නට පුළුවන් වෙනවා. එතකොට සංගීතයෙන් කොහොමද මිනිස්සුන්ගේ මනස සුවපත් කරන්නේ? අපි හිතනවා දැන් මේ කාලේ වෙනකොට ඕගොල්ලෝ ගෙදර දොරේ ඉඳලා මේ ඇති වෙලා තියෙන මේ අර්බුදකාරී සෞඛ්‍යමය තත්ත්වයන් එක්ක ඕගොල්ලොන්ට විවිධ ගැටලු ඇති වෙලා ඇති ගෙවල් වල. සමහර ලාවට සමහර කට්ටියට ගෙවල් වලටලා එපා වෙලා ඇති. සමහර අයට ඒ සම්බන්ධයෙන් ගත්තාම වෙනත් පීඩනකාරී තත්ත්වයන්, මානසික තත්ත්වයන් වලට ඇවිල්ලා ඇති. මේ සංගීතය කියන එකෙන් ඇත්තටම අපිට ඇති වෙලා තියෙන ගොඩාක් උවදුරු බාධා ඒ ආකාරයේ මානසික ගැටලු निराකරණය කරගන්නට පුළුවන්. අපිට ගැළපෙන සෞම්‍ය ඒ වගේම සංසුන් පරිසරයක ඉඳලා අපිට ඒක අහන්නට පුළුවන් නම් පළවෙනියෙන්ම වෙන දේ තමයි අපේ මනස යම්කිසි ඒකාග්‍රතාවයකට යොමු වෙනවා. එහෙම වෙන්නේ ඒකට සාධක කීපයක් බලපානවා. පළවෙනි සාධකය තමයි අපි තෝරා ගන්නා ලද නිර්මාණය. එතකොට අපි තෝරා ගන්නා ලද නිර්මාණය කොහොමද එහෙම තමන්ගේ මානසික ඒකාග්‍රතාවයට බලපාන්නේ? ඒකට තියෙනවා විද්‍යාත්මක පැහැදිලි කිරීමක්. අපි සංගීත නිර්මාණ කියලා හඳුන්වන්නේ සාමාන්‍ය සිංහල වචනයෙන් කිව්වොත් එහෙම සංඛ්‍යාත එකතුවක ප්‍රතිඵලයක්. අපි විවිධ සංඛ්‍යාත තියෙනවා. අපිට ඇහෙන ගහකොළ වෙන්න පුළුවන්, වැස්සේ සද්ද වෙන්න පුළුවන්, ඒ වගේම ඇලදොලේ ශබ්දය වෙන්න පුළුවන්. මෙවැනි ශබ්ද, මෙවැනි දේවල් ගස්ඨණය වෙලා මෙවැනි දේවල් වලින් උත්පාදනය වෙන ශබ්දවලට අපි කියනවා සංඛ්‍යාත කියලා. එතකොට මේ සංඛ්‍යාත එකතු කරලා යම්කිසි ක්‍රමවේදයකට අනුව එක පෙළකට තියලා එක රාමුවකට ලක් කරලා සංගීතය කියන තාක්ෂණය භාවිතා කරලා අපි හදනවා සංගීත නිර්මාණ කියලා වර්ගයක්. එතකොට මෙන්න මේ සංඛ්‍යාතවල බලපෑමෙන් තමයි පළවෙනියෙන්ම අපේ මොළයට, අපේ කර්ණ සංඛ්‍යා හරහා ගිහිල්ලා අපේ මොළයට යම්කිසි බලපෑමක් ඇති කරනවා මෙන්න මේ සංඛ්‍යාත. එතකොට අපි යම්කිසි හොඳ නිර්මාණයක් තෝරගන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ මෙන්න මේ ගුණාත්මක සංඛ්‍යාත පදාර්ථයක් තියෙන, ගුණාත්මක සංඛ්‍යාත පරාසයක් තියෙන නිර්මාණ තෝරා ගැනීම, ඒ වගේම අපේ මනසට ගෝචර නිර්මාණ තෝරා ගැනීම. මනසට ගෝචර නිර්මාණ විදිහට අපි අදහස් කරන්නේ සමහරලාට ඕගොල්ලෝ පීඩණයෙන් ඉන්නවා නම් පීඩණයට ලක් වෙනම නිර්මාණ අපි අහුවොත් ඒ පීඩණය වැඩි වෙනවා. හැබැයි අපි කාට හරි පුළුවන් නම් පීඩණය අඩු වෙන නිර්මාණයක් අහන්න, පීඩණය වැඩි වෙලා ඉන්න වෙලාවක අපේ මනසේ තියෙන පීඩාව දුර වෙනවා. එතකොට ඒක තමයි සරලම කාරණය. ඒ අපි තෝරා ගන්නා ලද නිර්මාණය අපි රස විඳින මොන වගේ පරිසරයක ඉඳලාද? සමහරවිට අපි පීඩනයක් අඩු නිර්මාණයක් ඕගොල්ලෝ ගෙදර දොරේදී යම්කිසි ලස්සන පීඩනයකින් තොර පීඩනයක් නැති නිර්මාණයක් අපි රස විඳිනවා නම් අපිට ඒක සමහරවිටම බස් ස්ටෑන්ඩ් එකේ හරි එහෙම නැත්නම් ගොඩාක් ශබ්ද තියෙන කම්මලකාරී ඉඳලා අපිට ඒක රස විඳින්න බෑ. ඒකට අපේ පරිසරයත් අපි ඒකට අනුකූලව සකසා ගන්නට ඕනේ. එතකොට අපි යම්කිසි පොතක් කියවන්න ලැහැත්ති වෙන විදිහේම මානසික තලයක් අපි හදා ගන්නකොට අපේ වටේ ගෙවත්තේ පරිසරය. එතකොට ගෙදර දොරේ අපි ඒකට සුදුසු පරිසරයක් වාතාවරණයක් නිර්මාණය කරගෙන තමයි අපි මූලිකව සංගීතය නිර්මාණය සංගීත රස විඳින්නට සූදානම් වෙන්නේ. අයිබෝවන්
ඔබ අපි සාදරයෙන් පිළිගන්නා චින්තාගාරයේ වැඩසටහනට මේ වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දියත් කළ වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක්. මේ ප්‍රධාන අරමුණ වෙන්නේ පහුගිය වසර එකහමාර දෙකකට සමීප කාලයක් තුළ පාසල් පද්ධතිය තුළ ළමයින්ගේ අධ්‍යාපනය කඩා වැටීමේ ඒ වූ බාධා වෙනුවෙන් මේ අගනා වැඩසටහන් මාලාව දියත් කර ඒ හිඩස පියවන්න කරන එක් උත්සාහයක්. දැන් අද මේ වැඩසටහනේ මාතෘකාව වෙන්නේ ළමා මනසට සංගීතය මොන ආකාරයෙන් වැදගත් වෙනවද කියන. ඒ වගේම කියන්න තියෙන්නේ ළමා මනසට සංගීතය කවුරු හරි ප්‍රශ්න කවතේ උත්තර දෙන්නේ ළමා මනසට සංගීතය අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. මන් දෙයකට කර්ම ඇතුව ඔප්පු කරන්න පුළුවන් සාධක තියෙනවා. දැන් 1950 60 දශකයේ වෙනකොට දෙමාපියන්ට අවශ්‍ය නම් ළමයෙකුට අවුරුදු 7 8 9 10 වෙලා පාසලට බාර දෙන්න පුළුවන් ක්‍රමයක් තිබුණා. එහෙම නීති පද්ධතියක් තිබුණේ නැහැ. මෙහෙමයි කියලා. නමුත් අද වෙනකොට වසර 5ක් අවසාන වෙච්ච ශිෂ්‍යයෙකුට ළමයෙකුට අනිවාර්යෙන් පාසලට ඇතුල් වෙන්න ඕනේ. හේතුව දැන් අවුරුදු 6ක් උදා වෙනකොට ළමයෙකුට ඒ දරුවගේ මනස වැඩිලා තියෙන්නේ 60%යි. 40% වර්ධනය වෙන්නේ අවුරුදු 6 ආරම්භ මොහොතේ. අන්න එතනදී ඇමරිකාවේ මනෝවිද්‍යාඥයන් පෙන්ලා දුන්නා මේ අවුරුදු 6 වැඩෙන ළමයෙකුගේ මනසට සංගීත භාණ්ඩයක හඬ මුසු වීමෙන් ඔහුගේ ඒ ඉන්ද්‍රියන්ට සංගීත භාණ්ඩ හඬ මුසු වීමෙන් නිර්මාණකරණයට විශාල දායකත්වයක් දෙනවා කියලා. ඒ නිර්මාණකරණය සඳහා වූ ක්‍රියාදාමයට ලොකු රුකුලක් දෙනවා කියලා. ඒ නිසා ඇමරිකාවේ සංගීත භාණ්ඩ 4ක් අනුමත කරා. වයලිනය, පියානෝව, ක්ලාසිකල් ගිටාරය සහ බටන් ෆ්ලූට් එක. කොහොමත් ඔබ දන්නවා ඔබ හිතන්න පුළුවන් මම මේ ගිටාරයකට සම්බන්ධ දකින්නවා කියලා. ගිටාරය තමයි ලෝක ජනප්‍රියම තාරුණ්‍ය අගය කරන සංගීත භාණ්ඩය. ඒක නිසා ඇමරිකාවේ ක්ලාසිකල් ගිටාරයේ අලවිය පවා 27ක් වැඩි වුණා. දැන් මේ කරුණු එක්ක අපට තේරෙනවා ඒ වගේම කියව යුතුමයි ලෝකයේ අධ්‍යාපන පාසල් අධ්‍යාපන මට්ටමේ ඉහළම නිර්දේශ පත්‍රය සිලබස් එක තියෙන්නේ ඇමරිකාවේ. ඒකේ ප්‍රතිශතය 92යි. දෙවෙනි තැන ඉන්නේ එංගලන්තය, තුන්වෙනි තැන ඉන්නේ ජර්මනිය, හතරවෙනි තැන ඉන්නේ කැනඩාව, 5 ප්‍රංශය, 6 ස්විට්සර්ලන්තය, 7 ජපානය, 8 ඕස්ට්‍රේලියාව. මේ ආකාරයෙන් යනවා. එතකොට අපේ අධ්‍යාපන මොන ජාති වුණත් මොන දේශේ වුණත් අපේ අධ්‍යාපනයේ ඕන රටක වර්ධනය සඳහා ඒ වලින් ලොකුලක් ගත යුතුයි අපි. එහෙමනම් ඒ 92ක ප්‍රතිශතය තියෙන ඇමරිකාවේ පාසල් පද්ධතිය තුළ විශ්වවිද්‍යාල පද්ධතිය නොවේ මේ මම කතා කරන්නේ පාසල් පද්ධතිය තුළ නිර්දේශ පත්‍රය සකස් කිරීමේදී එක් භාවිත කළ ක්‍රමය අපි අනිවාර්යෙන් අපි භාවිත කරන්න වෙනවා. දැන් සංගීත භාණ්ඩය වාදනය කරද්දී මොලේ වර්ධනයට වැදගත් කාරණා රාශියක් මේ බලපානවා. ඒක සාමාන්‍ය පොතපතක් කියවීදී ක්‍රිකට් ක්‍රීඩාවේ නිල සිටියේදී කායකාරී සාකච්ඡා කිරීමේදී ඒක බලපාන්නේ. මොනවද මේ වැදගත් කාරණා? මොලේ ඉන්ද්‍රියන්ගේ ලේ ගමන එක හා සමානව හැම ඉන්ද්‍රියම වැඩ කරනවා. 1 2 ඒක නිසා ඒ කාරණේ නිසා මොලේ ලේ කැට ගැසීම් වාගේ දේවල් නොයෙක් විස බීජ දේවල් තුරන් වෙනවා. 3 වෙනි එක මතක තබා ගැනීමේ ශක්තිය වර්ධනය වෙනවා. සංගීත භාණ්ඩයක හඬ මොලේට ස්පර්ශවීමත් සමග. 4 වෙනි එක ඊළඟ එක බුද්ධි වර්ධනයක් වෙනවා. දැන් විශේෂයෙන්ම අපි ලෝකේ ඕන මනුස්සයෙකුට බුද්ධි වර්ධනයක් අත්‍යවශ්‍යයි. ඒ අනිවාර්යෙන් වෙනවා. ඊළඟට මේ සංකල්පණයත් එක්ක ඒ වර්ධනයත් එක්ක වූ සංකල්පණයත් එක්ක අර අපි මුල කතාව මුලට ගියොත් එහෙම මොලේ ස්නායු පද්ධතියත් එක්ක වෙන නිර්මාණ ශක්තිය දායක වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම පාසල් ජන්මමුගේ සංගීත විෂයක් හැටියට අනිවාර්යයි. ප්‍රොටෝගේ එතුමාගේ රිපබ්ලිකන් බුක් 3 කියන එකේ කියනවා අධ්‍යාපනයත් එක්ක සෞන්දර්යය සංගීතය චිත්‍ර එකතු වීමෙන් අධ්‍යාපනයේ තියෙන වටිනාකම ගැඹුරු අර්ථවත් කමක් එකට ඇතුළත් වෙනවා කියලා. ප්‍රොටෝ කියන්නේ ලෝකේ ග්‍රීක දාර්ශනික ගීතා ප්‍රබල මතමතාන් දීපත් කළ නිවැරදි මතමතාන් ඉදිරිපත් කළ එවැනි දාර්ශනිකපා ඒක අනුමත කරලා තියෙනවා. ඒක නිසා මම මේ දෙමාපියන්ට අද කතා කරන්න විශේෂයෙන්ම සංගීත භාණ්ඩයක් මම දන්නවා. මම සංගීත භාණ්ඩයේ ගිටාරයක දැන් අවුරුදු 60කට වඩා කාලයක් වාදනය කරනවා. 1970 ඉඳන් අද වෙනකන් අවුරුදු 50ක ගිටාරයක උගන්වනවා.
ඉතින් මම ගොඩක් අය පෙළක් අය මම දන්නවා සංගීත භාණ්ඩයක් වාදනය කිරීම තහනම් කරලා තියෙනවා ගෙවල් වල ළමයින්ට. ඒ තත්ත්වයකට ලංකාව යම් කොටසක් පත් වෙලා තියෙනවා. ඒක නිසා මම කාරුණික ඉල්ලීමක් කරනවා මේ ගැන දෙමාපිය වශයෙන් ඔබ දෙවරක් නෙමෙයි තුන් වරක් සිටිය යුතු කාලය එළඹී තියෙනවා. අපි සුළු සංගීත කාණ්ඩයක සවන් දෙමු. මේ බී උපාධිය සඳහා වූ ක්ලාසිකල් සහ සංගීත ගායකයේ ඒ ශිල්පී ක්‍රම සහ එක්සන්ඩර් ටෙක්නික් නිර්මාණකරු විසින් නිර්මාණ කරන වාදන ශිල්පීය ක්‍රම ඇතුළත් සංගීත කාණ්ඩයක් මේ යුවේ නමින් හඳුන්වනවා. යුවේ කියලා කියන්නේ තමාගේ අනන්තතාවය ප්‍රකාශ කරන පණිවිඩයක් ගැප්. ඒ තමා කියන යුවේ ඔබගේ මග කියන එක සනාථ කිරීම සඳහා කළ නිර්මාණයක් මේ. අපි සමන් දෙන්නේ සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් කරන සමීක්ෂණයකින් සනාථ වුණා ලංකාව තුළ අධ්‍යාපනයේ බිඳවැටිච්ච ළමයිගේ හේතුවට සාධක වුණේ 85%ක මව්වරුන් කියලා. ඒට මන්ද හේතුව මවගේ තරුණ කාලේ කරගන්න පෙරුවි බොහෝ දේවල් තම දූරුන්ට පුතුන්ට කියවන්න කරගන්න උත්සාහ කිරීමෙන් විශාල කනගාටුදායක තැනකට ඒ ශිෂ්‍යයන් පත් වෙන බව සනාථ වුණා. ඉතින් ඒක නිසා ඔබ ප්‍රථමයෙන්ම දරුවා හඳුනාගත යුතුයි. අධ්‍යාපනය කියලා තමයි ඔබ හැමෝම හිතන්නේ. මම එක කාරණාවක් කියන්න. මොසාඩ් කියන්නේ ලෝකයේ සුප්‍රකට අපි දැවන්ත චරිතයක් ක්ලාසිකල් යුගයේ යුරෝපයේ බිහි වූ 1750 දක්වා වූ ක්ලාසිකල් යුගයේ දැවන්ත නිර්මාණකරුවෙක්. ඒ නිර්මාණකරුවා
ගේ නිර්මාණ අදත් විශිෂ්ට නිර්මාණ සැලකෙනවා. එතුමා අවුරුදු 13ේදී ඔස්ට්‍රියාවේ හිටිය හොඳම පියානෝ වාදකයා වුණා. කවුරුත් ළඟ වෙන්නත් බැරි තත්ත්වයට ගියා. එතුමාගේ ඒ තත්ත්වය හැබැයි ඔබ 21 සියවසේ දාර්ශනිකයෙකු බර්ට්‍රම් රසල් කියනවා ඔහුගේ ග්‍රන්ථයේ on education කියන ග්‍රන්ථයේ ඒක සිංහල පරිවර්තනය තියෙනවා රසල් අධ්‍යාපනය පිළිබඳ රසගේ මතය කියලා. හොඳ වෙලාවට මොසාට් ඉස්කෝලේ ගියේ නැහැ කියලා කියනවා. මොසාට් ඉස්කෝලේ ගියා නම් මේ මෙවැනි නිර්මාණකරුවෙක් බිහි වෙන්නේ නැහැ. ඉස්කෝලේ ගියේ නැහැ මොසාට් ඉස්කෝලේ. හැබැයි ලෝක අද්විතීය දැවැන්ත නිර්මාණකරුවෙක් බවට පත් වුණා. ඉතින් ඒක නිසා ඔබ හැමතිස්සම අධ්‍යාපන පසුපස හඹා යනවා. නමුත් මේ මම නෙමෙයි කියන්නේ ලෝක දැවැන්ත දාර්ශනිකයෙකු බර්ට්‍රන් රසල්ගේ මතය. ඔබ පුළුවන් තරම් බලන්න අධ්‍යාපනය එක්කම සංගීතය කියන එක මම අපේ කල්ලුත් කිව්වා හරි වැදගත්. මම මේක කතාවක් කියන්නේ කතාව හරි වැදගත්. ඒක හාස්‍යජනක කතාවක් නෙමෙයි. මේක සත්‍ය කතාවක්. මම ගිටාර් පන්ති කරනවා වසර ගණනාවක් ඉඳන්. මට දවසක් මම කතා කරලා කිව්වා සර් මේ මගේ පුතාට අඟහරුවාදා හවස 5 ඉඳන් 6ට පන්තියක් දාලා දෙන්න පුළුවන්ද කියලා. මං කිව්වා මං අඟහරුවාදා සමා වෙන්න මං අඟහරුවාදා පන්ති කරන්නේ නැහැ. සෙන්සුරාදා මට ඕන නම් අවශ්‍ය නම් දාලා දෙන්න පුළුවන් කියලා. නෑ සර් සෙන්සුරාදා මගේ පුතා පන්ති 4ට යනවා. ඉරිදා උදේ දහම් පාසල් හවස පන්ති 3ක් තියෙනවා. සවුන්ද 2යි අඟහරුවාදා 2යි බදාදා 2යි බ්‍රහස්පති 2යි සිකුරාදා 2යි. දැන් නම් අඟහරුවාදා 5 ඉඳන් 6ට පන්තියක් නැහැ. ඒක තමයි මේ ගිටාර් පන්තියට ගිහින් යන්නේ. මං හිතන්නේ මේ ළමයාට ශිෂ්‍යයට හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ. හොඳ වෙලාවට සතිය දවස් 7කින් ඉවර වුණා. සතිය දවස් 15කින් ඉවර වුණා නම් එහෙම ඒ ළමයා මොනවා වෙන්නද කියලා මට හිතා ගන්න අමාරුයි. ඉතින් මේ කොහෙද දැන් මේක මම දැකලා මමත් පීඑක් මගේ දූරික පුතුගේ ඉන්න ඒ අධ්‍යාපන අවසන් කරලා තියෙන්නේ. මේක මම දැකලා මම කම්පණය වෙනවා. කලකීටපත් වෙනවා බීටපත් වෙනවා. හැබැයි ඒ මවුරුන් කිසිමේ ගාණක් නැහැ මන් දන්නේ ඇයි කියලා. ඒ නිසා මතක තියාගන්න ඔබ මවක් නම් ඔබ පුතාව දුව හසුරන් දන්නේ නැත්නම් අනිවාර්යයෙන් මේ ගැන අධ්‍යයනය කළ යුතුමයි. ඒ ගැන අධ්‍යයන කර විරලා මේකට එන්නේ. දැන් මම ගිටාරයේ වසර ගණනාවක් අත්දැකීම් එක්ක මෙතනට ආවේ. ඔබේ පුතා හදන්න කියලා අත්දැකීම් වල එතනට එන්න බෑ. අත්දැකීම් වල එතනට ආවොත් පුතාට වෙන දේ ඉවරයි. ඔබට අත්දැකීම් මේ අවුරුදු 15ක් 20ක් 25 30ක් ගිහිල්ලා තම දරුවට වෙලා තියෙන දේ ඉවරයි. මගේ පියා ගිටාරයක වාදනය කරනකොට තදින්ම විරුද්ධ වුණා. මම ගිටාරයක හංගලා තියෙන තාත්තලා ඉන්න වෙලාවට තාත්තලා ප්‍රැක්ටිස් කරන්න. තාත්තලා ඕනේ මා වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරු කරන්න. නමුත් මම ගිටාරය පස්සේ හඹා ගන්න ගියා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ 4 පස්සේ BA උපාධිය සඳහාත් කැලණි විශ්වවිද්‍යාලයේ 4 වසර උපාධිය සඳහාත් කැලණි විශ්වවිද්‍යාලයේ MA උපාධිය සඳහාත් මම ක්ලාසිකල් සහ ෆ්ලැම් ගිටාර නිර්දේශ පත්‍රයක් සකස් කළා. ආසියාවේ තියෙන එකම නිර්දේශ පත්‍රය තමයි. මම ආසියාවේ ඒ පොතේ මම නම ඇතුළත් කරගත්තා. මම වෛද්‍යවරයෙක් වුණාම මට ඒක කරන්න වෙන්නේ නැහැ. සිංගප්පූරුවේ තායිලන්ඩ් සහ ජපානයේ ක්ලාසිකල් ගිටාරයකට තියෙන උපාධිය. නමුත් ක්ලාසිකල් ෆ්ලැම් ගිටාරයකට උපාධිය නැහැ. තියෙන්නේ ආසියාවේ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය සහ MA කුත් තියෙනවා කැලණි විශ්වවිද්‍යාලය පමණයි. ඒ වාර්තා පොතේ මම නම ඇතුළත් කරගත්තා. ඉතින් ඒ කියන්නේ අධ්‍යාපනයේ පසුපස හඹා යාම නෙමෙයි. තව බොහෝ දේවල් කරන්න තියෙනවා. ඔබට මම මේ ගිටාරේ මම නියෝජනය කරන ගිටාරේ අද දන කුවේරෙන් ඕනනම් ගිහිල්ලා බලන්න අන්තර්ජාලේ. ගිහිල්ලා බලන්න දන කුවේරෙන් ඉන්නේ. මේ ගිටාරයෙන් මුදල් ලැබුවා. ලෝකෙ මිලියන 50 ගිටාරේ වාදනය කරනවා. මිලියන 11ක් වෘත්තීය වාදකයන් ඉන්නවා. එච්චර ප්‍රබල සංගීත භාණ්ඩයක්. ඒක නිසා ඔබගේ පුතාව හැසිරීමේදී පුතා පාලනය කිරීමේදී කරුණාකරලා දැනුවත් වෙන්න මේ ඊට වඩා කවුන්සලින් කාකකට දැනුවත් වීමක් උඩ ඒක පොත්පත් තියෙනවා අන්තර්ජාලයේ පොරතුරු තියෙනවා ඒක කරලා ඒව බලලා පුතාව අත්පත පුතත් එක්ක ගනුදෙනු කරන්න නැත්නම් පුතා අමාරු වැටෙනවා ඔබ ඊට පස්සේ ඔබ කම්පැනිටපත් වෙනවා ඒ කලාවේදී කාලේ ප්‍රමාද වෙලා ඉවරයි. හොඳයි අපි නැවත සංගීත කාණ්ඩය සම්බන්ධව මේකත් මේ BA උපාධිය සඳහා වූ තුන්වෙනි වසරේ ශිෂ්‍යුන්ගේ එක ශිල්පීය ප්‍රගුණ කිරීම සඳහා වූ සංගීත කාණ්ඩය මේ ටැංගෝ නමින් හැඳින්වෙනවා.
පිරිත කියන වචනය හැදෙන්නේ පාලි භාෂාවේ පරිත්ත කියන වචනයත් එක්ක. පරිත්ත කියන වචනේ අර්ථය වෙන්නේ ආරක්ෂාව කියන එක. එතකොට මේ පිරිත එහෙම නැත්නම් ආරක්ෂාව සඳහා භාවිතා කරන මන්ත්‍ර වර්ගයක් තමයි පිරිත් කියලා කියන්නේ. හැබැයි මේක විශේෂ වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මන්ත්‍රවල ශබ්ද විද්‍යාත්මක ගුණාංගයක් වගේම අර්ථ විද්‍යාත්මක ගුණාංගයකුත් අන්තර්ගත වෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේදී මේ පිරිත් හැදෙන්නේ පසු කාලේන වුණාට විවිධ සූත්‍ර මුල් බුදු දහමේට අදාළ සූත්‍ර මේ පිරිත් සූත්‍ර සමග එකතු වෙලා තියෙනවා. එතකොට මේ සූත්‍ර හැදෙන්නටත් කලින් වකවානුවන් වල විවිධ මන්ත්‍ර ಜಾති භාවිතා වෙලා තියෙනවා. මන්ත්‍රවල තිබිච්ච ලක්ෂණය තමයි මන්ත්‍රවල අන්තර්ගත වුණේ ශබ්ද විද්‍යාත්මක ගුණාංගයක් පමණයි. එහි තේරුමක් නැහැ. අදටත් ඕගොල්ලෝ අහන යම්කිසි මන්ත්‍රයක් තියෙනවා නම් ඒවා තේරුමක් නැති මන්ත්‍ර. ශබ්දේ විතරයි තියෙන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු මන්ත්‍රවල තේරුමකුත් තියෙනවා. ශබ්දයේ ගුණාංගයකුත් තියෙනවා. එතකොට පිරිත කියන එක නිර්මාණය වෙන්නේ අන්න එතන. එතකොට පිරිත කියන එක මූලිකවම මිනිස්සුන්ගේ ආරක්ෂාවට. ශබ්ද විද්‍යාත්මකව ගත්තොත් පිරිත තේරුමක් නැතුව කවුරු හරි කෙනෙක් භාවිතා කරනවා නම් ඒ පුද්ගලයාට ශබ්ද විද්‍යාවෙන් යම්කිසි ගුණාංගයක් ප්‍රතිඵලයක් ලැබෙනවා. මේක තේරුම සහිතව කවුරු හරි භාවිතා කළොත් අර ශබ්දයේ ගුණාංගය වගේම තේරුමේ ගුණේනොත් යම්කිසි ප්‍රතිඵලයක් ලබා ගන්නට පුළුවන්. සංගීතය කොහොමද පිරිතට සම්බන්ධ වෙන්නේ? පිරිත කියලා කියන්නේ සජ්ජායනා ශෛලීන් වලට අන්තර්ගත වෙන සජ්ජායනා සම්ප්‍රදාය කොටසක්. එතකොට සජ්ජායනයක් කියලා කියන්නේ ගායනයක්. ගායනය සංගීතයේ කොටසක්. පිරිත කියන මේ පරිත්ත කියන කොටසේ විවිධ අංශ තියෙන විවිධ කොටස් තියෙන උදාහරණයක් විදිහට පිරිතේ විශේෂයෙන් අඟුලිමාල වගේ පිරිතේ එක තැනක සඳහන් වෙනවා පරිත්තාංයම් බණන්තස්ස නිසින්නට්ඨාන දෝවන. කවුරු හරි කෙනෙක් මේ පිරිත අහගෙන ඉඳලා නිසින්නට්ඨාන දෝවන ඉඳගෙන ඉන්න ආසනය දෝවණය කරලා ඒ වතුර බොන්න පුළුවන් නම් එයාටත් ඒක ගුණාංගයක් තියෙනවා කියලා. එහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙන්නේ භික්ෂුන් වහන්සේ නමක් හරි ගිහි පුද්ගලයෙක් හරි මේ සජ්ජායනය මේ ගායනය නිවැරදි ස්වර පරාසයන් වල ගායනය කළොත් ඒ වගේම නිවැරදි ස්වර පරාසයන් වල පමණක් නෙවෙයි අදාළ සංඛ්‍යාත නිවැරදිව ජනනය කරගන්නට හැකියාව ලැබුණොත් එතන නිර්මාණය වෙනවා භෞතිකව සංඛ්‍යාත ඝෂ්ඨනයක් ඇති වෙලා භෞතික බලපෑමක් නිර්මාණය වෙනවා. ඒ භෞතික බලපෑමත් එක්ක අපිට වායුගෝලයේ තියෙන මේ සංඝටක ඝෂ්ඨනය වීමෙන් අපිට විවිධ ගුණදායී ප්‍රතිඵල අපිට ළඟා කරගන්නට පුළුවන්. එතකොට මේක නැවත නැවත භාවිතා කිරීම තුළින් නැවත නැවත සජ්ජායනා කිරීම තුළින් ඒ වගේම නැවත නැවත පිළිපැදීම තුළින් අපිට ලෞකික මෙන්ම ආධ්‍යාත්මිකවත් විශාල දේවල් රාශියක් අපිට අත්පත් කරගන්නට පුළුවන්. සංගීතය අහනවා වගේම තමයි යම්කිසි කෙනෙක් උදේ හවස පිරිත් අහනවා කියන එක. ඒතර කාට හරි කෙනෙකුට උදේට හවසට පිරිත් ටිකක් අහන්න පුළුවන් නම් ඒකත් සංගීත කෘතියක් අහනවා වගේම තමයි. එහෙම වෙන්නේ අර මම කලින් කිව්වා වගේම ඒ තුල සංඛ්‍යාතමය වශයෙන් ගුණාංගයක් ධ්වනි තරංගමය වශයෙන් ගුණාංගයක් ඒ වගේම අර්ථ විද්‍යාත්මක ගුණාංග රාශියක් මේ තුල අන්තර්ගත වෙලා තියෙන නිසා ඒ නිසා ඕගොල්ලෝ සංගීත කෘති අධ්‍යයනය කරනවා වගේම සංගීත කෘතියක් අහනවා වගේම හුරු වෙන්න ඔබට සුදුසු යම්කිසි සූත්‍ර තිබෙනවා නම් යම්කිසි පිරිත් සූත්‍ර තියෙනවා නම් විශේෂයෙන් සතිපට්ඨාන සූත්‍රය වගේ දවසට දෙසරයක් ඒක ශ්‍රවණය කරන්න පුළුවන් නම් ඒක ඔබේ ආධ්‍යාත්මිකට වගේම භෞතික ලෝකයටත් ඉතාම ගුණදායක වෙයි. ඉතින් සංගීත කෘති අධ්‍යයනය කරනවා වගේම මම හිතනවා ඔයගොල්ලන්ට පිරිතක් අහන එක ප්‍රයෝජනවත් වෙයි කියලා ඉදිරියට මේ ඔබේ තියෙන මේ මානසික ගැටලුවක් තිබෙනවා නම් එහෙම නැත්නම් මානසික පීඩනයක් තියෙනවා නම් ඒයින් අත් මිදෙන්න.
ජනාධිපතිවරුන් අතරින් 16 වෙනි ජනාධිපතිවරයා ලෙස සැලකෙන ඒබ්‍රහම් ලින්කන්. එතුමා සලකන්නේ ඇමරිකාවේ හිටිය බුද්ධිමත්ම ජනාධිපතිවරයා ලෙසයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් ජෝන් එෆ් කෙනෙඩි, ජෝර්ජ් වොෂින්ටන්, රූස්වෙල් මේ ඔක්කොම අවිබවා ඉතින් බුද්ධිමත්ම ජනාධිපතිවරයා ලෙසයි ඒබ්‍රහම් ලින්කන් සලකන්නේ. එතුමා 1861 ඇමරිකාව පාලනය කර ජනාධිපති වශයෙන් එතුමා ලිව්වා ලිපියක් මේ තම ගුරුතුමියට තම පුතාව කොහොමද පාසලේදී හසුරුවන්නේ පාලනය කරන්න කියලා. මෙන්න මේ ලිපිය ලෝක පුරා ආන්දෝලනයට පත් වුණා. ඒ ලිපිය ඇමරිකාවේ ළමුන්ගේ පොත්වල පවා ලිපිය පල්ලා තියෙන පාසල් පද්ධතිය ඇතුළේ. ඒ ලිපිය ඒබ්‍රහම් ලින්කන් කියනවා ගුරුතුමියට මේක අවවාදයක් නෙවෙයි මේක කාරණක ඉල්ලීමක් කියලා. ඒ ළමයාට ඉගැන්විය යුතු දේ මොනවද? ඉගැන්විය නැති දේ මොනවද කියලා. වැදගත් දේ මොනවද? වැදගත් නැති දේ මොනවද කියලා මනාව ඒ ලිපිය කියනවා. මම වරක් මීගමුවේ පාසලට ගිය වතාවේ මම දැක්කා මේ ඒබ්‍රහම් ලින්කන් එතුමා ලියපු මේ ලියුම මේ ලොකු බෝඩ් එක අඩි 8ක් අතර උස අඩි 4ක් අතර පළ බෝඩ් එකක ලියලා පාසලේ සිසුන්ට අධ්‍යයනය කිරීම සඳහා යොදලා තියෙනවා. මම හිතන තරමින් ඇත්තට මේක ගුරුවරුන්ට පමණක් නෙමෙයි සෑම දෙමව්පියෙක්ම කිවිය යුතු ලිපියක්. එහි මනාව තියෙනවා ගුරුවරයාට උපදෙස් දීලා ඔහුගේ මේ මුදලේ වටිනාකමට වඩා මනුස්සකම වටිනවා කියන එක. සුභාධර්මය අගය කරන හැටි. මිනිසුන්ගේ කපටිකම් වලින් බේරෙන හැටි. මෙන්න මේ වගේ අපූර්ව ඒ ලිපියේ තියෙනවා විශාල ලිපිය කෙටි වුණත් ලිපියේ තියෙන විශාල දැනුම් සම්භාරයක් අපට ගන්න. ඒක නිසා මම කාරුණික ඉල්ලා සිටිනවා හැම මවකටම පියකටම මේ ලිපිය කියවන්න කියලා. හේතුව ඒ ලිපිය එච්චර වටිනවා. තමන් ගුරුතුමියෙක් නෙමේ මවක් වශයෙන් පියක් වශයෙන් ඒ ලිපිය කීමේ වැදගත්කම. ඔබට ඒ ලිපිය හොයාගන්න උන අන්තර්ජාලය YouTube එකට ගිහිල්ලා Abraham Lincoln's letter to his son's teacher කියලා ටයිප් කරාම ඒ ලිපිය එනවා. කරුණාකරලා ලිපිය කියවන්න බලන්න. ඒක හරි අගනා ලිපියක්. ළමයෙක් කොහොමද කුඩා ළමයෙක් කොහොමද මේ ළමයාට දැනුම් සම්භාරය දැනුම් බෙදන්න කොහොමද ළමයා ලක්ක ගනුදෙනු කරන්න කොහොමද කියන එක මනාව ලිපියේ විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම ජර්මන් ජාතික මතධාරිකු ඇල්බර්ට් අයින්ස්ටයින් නිතරම එතුමාගේ ග්‍රන්ථවල කියනවා ඔබ පාසලේ ඉගෙනගත්ත දේයින් 85% එළියට ආවට පස්සේ භාවිතේ නෑ කියලා. ඒක නම් ඇත්ත මම පිළිගන්නවා. මම ඉතිහාසය ඉගෙන ගත්තා, භූගෝල ඉගෙන ගත්තා, ගණිත ඉගෙන ගත්තා. මට කිසි වැඩක් නෑ. එදා ඉඳන් ගිටාර් ගැහුවා නම් මම කොතන ඉඳීද? ඒක සත්‍ය මම පිළිගන්නවා. පාසලේ ඉගෙනගෙන එළියට ආපු දේ භාවිතය වෙන්නේ එළිය තියෙන වෙනම දෙයක්. වෙනම සමාජයට ඔබ හැඩ වෙන්න ඕනේ. අධ්‍යාපනය කියන්නේ අධ්‍යාපනයෙන් තමාව අවබෝධ කර ගැනීම සහ ප්‍රඥාව වැඩි දියුණු කර ගැනීම. ඒ අරණ විට ඒක සිදු වෙන අධ්‍යාපනය තුළ. දැන් එතකොට හැබැයි මම ඔබට එකක් කියන්නම්. සංගීතය ඔබ පාසලේ හෝඩියෙන් ඉඳන් ඉගෙන ගත්ත දේ එකක්වත් අපත යන්නේ නැහැ. ඔබ සංගීතය පාසලේ ඉගෙනගෙන අපි හිතමු විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළු වුණා කියලා. එතන ඉඳන් තමයි විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළේ ඒක භාවිත වෙන්නේ. ඒක අහ කියන්නේ නැහැ. ඇල්බර්ට් අයින්ස්ටයින් කිව්වේ පාසලේ අනිත් විෂයන්. නමුත් මම දකිනවා ඒක අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ඔබගේ පුතා පාසලේ ඉගෙනගත්ත සංගීතය කොහෙත්ම අපත යාමක් වෙන්නේ නැහැ. දැන් රැල්ෆ් මාෆි කියන මනෝවිද්‍යාඥයා කියනවා ඕනම කෙනෙක් ජීවිතයේ ප්‍රබලත්වයට පත් වෙන්නේ අවුරුදු 60 90 කියලා. අවුරුදු 60ත් 90ත් අතර තමයි විශිෂ්ට බවට පත් වෙන්නේ තම ශ්‍රේෂ්ඨේ. එතකොට එහෙමනම් ඔබේ පුතා ඒ තන්ත්‍ර ගිනියන්න ඕන නම් ඔබේ දුව හෝ පුතා හෝ ඔබ දැම්මි ධම්ම නිසි කල්පනාකරණයේ යෙදෙන්න වෙනවා. අහම්බෙන් එක සිදුවන දෙයක් නෙමෙයි. right? most talents බොකෝ හැකියාවන් ගොඩනැගු දේවල් අහම්බෙන් හම්බේවා නෙමෙයි. right? ඒක නිසා මතක තියාගන්න දැම්මම ඔබ පියවර ගත්තේ නැත්නම් ඔබගේ පුතා අවුරුදු 60 ගියාට පස්සේ පුටුවකට වාඩිලා ඉන්නවා. ලංකාවේ සමාජ සේවා දෙපාර්තමේන්තුව කරපු සමීක්ෂණයක් අනුව කිව්වා අවුරුදු 65ට වැඩි ලංකාවේ අය 95% පුටුවට වාඩිලා ඉන්නවා කියලා. හැබැයි ඔබ ගියොත් එහෙම පිටරටකට උදාහරණයක් වශයෙන් එකවරක් ඇමරිකාවේ ඩාලස් එයාපෝට් එකේදී වයස අවුරුදු 75 80 වැඩ කරන්නේ. පොලිමේ ඉන්නවා අපි. මයෙන් ඇලවුවා are you Sri Lankan? You have to go to that queue කියලා. මට හිතා ගන්න බෑ කොහොමද මාව ශ්‍රී ලංකාවේ මම මගේ පාස්පෝර්ට් එකත් බැලුවේ නැහැ එකපාර කිව්වා. ඇයි? එච්චර අවුරුදු ගාණක් වැඩ කරලා ඉව වාගේ තියෙනවා. ඉතින් එහෙම කෙනෙක් පුටුවකට වාඩිලා ඉන්න කෙනෙක් කොච්චර කනකාරදායකද? ඔබේ පුතා දුව
ඒ ආරම්භයේම ඒ පදනම තිබිය යුතුයි. එහෙම නැත්නම් ඔබේ පුතා දුවටත් වෙන්නේ අර සමාජ සේවා දෙපාර්තමේන්තුව කරපු සමීක්ෂණයේ 95 සංඛ්‍යාව ඇතුළත වැටෙන තමයි. ඒක නිසා මතක තියාගන්න දරුවෙකුගේ පාසල් වියේ මුල ආරම්භය ගැන තමයි අපි කතා කරන්නේ. මේ වැඩසටහනෙන් අපි කරන්න යන්නේ ආරම්භය. ඒ වගේම සංගීතය එතන කොච්චර වැදගත් වෙනවද කියලා. සංගීතයේ තියෙන වැදගත්කම මම කිව්වා. ගොඩක් දෙමව්පියෝ මම ඉන්නවා සංගීතයේ අප්‍රසන්නයි පුතාට දුවට සංගීතය අහන්නවත් ඉගෙන ගන්නවත් දෙන්නේ නැහැ. නමුත් සංගීතය නොමැති අධ්‍යාපනයක් සෞන්දර්ය සංගීත කලාන්තරික අධ්‍යාපනයක් නැහැ. එතන තිබුණොත් එහෙම අධ්‍යාපනය යම් කිසි මට්ටමකට පිරිමීමකට පත් වෙලා අනිවාර්යයෙන්ම. හොඳයි. අපි තවත් සංගීත කාණ්ඩයකට සම්බන්ධ වෙමු. ඒකෙන් පසු අපි තව වැඩිදුරටත් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙමු. අපි මේ වතාවේ කතා කරනවා මේ listening skills. අපි අහුම්කන් දීමේ දක්ෂතාවයන්. ශිෂ්‍ය කොෂිෂා වේවා අනිවාර්යයෙන්ම අහුම්කන් දීම ප්‍රගුණ කළ යුතුමයි. ඒ තුල තමයි ඒ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව බොහෝ දේ අත්පත් කරගන්නේ. ඉතින් ඒක වෙනම විද්‍යාව, වෙනම ආර්ට් එකක්, වෙනම ආර්ට් ෆෝම් එකක්. ඒ ගැන දැනුවත් යුතුයි. දැන් බොහෝ විට කියනවා මේ යම් වස්තුන් වල බාහිර අගය කරනවා. බාහිර හැඩය, එහි තියෙන මටසිල්තුභාවය, එහි තියෙන වර්ණය, එහි තියෙන ෆෝම් එක හැඩය මේවා වර්ණනා කරනවා. නමුත් මතක තියාගන්න ඇතුළාන්තය තමයි හැම දෙයකම ගැඹුර තියෙන්නේ. දැන් අපි පුද්ගලයෙක් දැක්කොත් ඒ පුද්ගලයාගේ බාහිර පෙනුමෙන් අපි බොහෝ විට රැවටෙන්න පුළුවන්. නමුත් ඇතුළාන්තයේ හාත්පසින් වෙනස් වෙන්න පුළුවන්. මේ හැම දෙයකම බාහිර හැඩයක් තියෙනවා, ඇතුළාන්තයේත් එකක් තියෙනවා. නමුත් සංගීතයේ බාහිර හැඩයක් ඇත්තෙම නැහැ. ඒ තියෙන්නේ ඇතුළාන්තය පමණයි. එය ස්පර්ශ කරන්න, අත ගන්න, හිතන්න විදියක් නැහැ. දකින්න විදියක් නැහැ. ඔබ ඇසිය යුතුමයි. ඔබ ඇසිය යුතුම අනිවාර්යෙන් ගැළවීමක් නැහැ. ඒතකොට මේ ඇසීම, මේ සංගීතය, ඔබේ දරුවා සංගීතයේ ඇසීම තුළ අන්න අර අපි මුලින්ම සඳහන් කර ඇසීමේ ප්‍රවණතාවය වර්ධනය කරගන්න. මේ තුලින් එයාට පුළුවන් වෙනවා අසන් දැන් ලෝකයේ අමාරුම දේ තමයි ඇහුම්කන් දෙන එක. අපි පැන කතා කරනවා බොහෝ. ඔබ කතා කරනවා කියන්නේ ඔබේ අදහස් බොහෝ විට වැරදි අදහස් සමාජයට එන්න පුළුවන්. ඔබ නිහඬ වෙලා සවන් දෙනවා කියන්නේ බොහෝ ඔබ දැනුවත් වෙනවා. ඒක තමයි විය යුත්තේ. නිශ්ශබ්දව ඉන්න කෙනා බොහෝ දේ ඇහුම්කන් දෙනවා. මොකද අපිට නොමිලේ හම්බෙනවා. අපිට නොමිලේ හම්බෙනවා හැම තිස්සෙම. අපිට නොමිලේ හම්බෙනවා අදහස්, සංකල්ප සහ බුද්ධිය. ඒකට අපි සවන් දිය යුතුයි. ඒක නිසා ඔබගේ දරුවා මේ ඇහුම්කන් දෙනවා කියන එක ගැන ප්‍රමුඛත්වයක් දිය යුතුයි. ඒ කුඩා අවදියේම පුහුණු ප්‍රගුණ කළ යුතුයි.
ඒ සංගීතය තුළින් ඒ අනිවාර්යයෙන්ම මනාව ඉටු වෙනවා. මොකද සංගීතයේ බාහිර හැඩයක් නෑ, අපි දකින්න හැඩයක් නෑ. අපිට තියෙන්නේ ඇතුළාන්තයේ තියෙන ශබ්දය, නාද රටාව, වර්ණය, රිද්මය මේ ඔක්කොම අපි ඇසිය යුතුමයි. අපි සංගීතයේ කන් අහින්න නැති කෙනෙකුට සංගීතය අහන්න බැහැ කියන්නේ ඒකයි. ඉතින් ඒක නිසා මේ ශිෂ්‍යයා මේ තුල බොහෝ දේවල් ඇහිීම තුළින් අවබෝධ කරගන්නවා. දැන් පන්තියේ විනාඩි 70ක් හෝ 40ක් හෝ 45ගේ ඒ පීරියඩ් එක කාලේ ගුරුතුමිය තමයි වැඩිපුර කතා කරන්නේ. ශිෂ්‍යයාගේ කතාව අඩුයි. ඇයි? ගුරුතුමිය තමයි දැනුවත් පුද්ගලයා. එයා දැනුවත් කරනවා. එතෙන්දී ඔබට ප්‍රබලව අහන්න පුළුවන්. දැන් විනාඩි 45ක හෝ පැය භාගයක් සවන් දෙනවා කියන එක හරි වැදගත්. ඉතින් එතකොට ඔබ සංගීතයට සවන් දුන්නම් ඒ ප්‍රවණතාවය, ඒ පුරුද්ද ඔබට ඔබගේ පාසලේදීත් අනිවාර්යයෙන්ම ඒක භාවිතා කරන්න පුළුවන් වෙනවා. අර පාසල පන්ති කාමරය ඇතුලේ ඔබට අහන්න තියෙන දේ ඔබ ගැඹුරින් අහනවා පමණක් නෙමෙයි, ඒක අනිවාර්යව අවබෝධ කරගන්නවා. අහනවා කියන එකක් අවබෝධ කරගන්නවා කියන්නේ අපට නිශ්ශබ්දව අහගෙන හිටිය හැකි. හැබැයි ඒක අවබෝධ කරගත යුතුයි. නැත්නම් අහගෙන ඉන්න එක වැඩක් නෑ. මේ දෙක මේකට සම්බන්ධ විය යුතු ක්‍රියාදාමයක්. මේ දෙක සම්බන්ධ වෙන්න සංගීතයත් ඔබ පුටුවකට වාඩිලා අහනවා කියනකො අහන ක්‍රමයේ සේරුම් ගන්න. එහි තියෙන රිද්මය, එහි නාද රට, එහි වර්ණ, එහි හැඩය මේ සියල්ලම ඔබ ග්‍රහණය කරගත යුතුයි, අවබෝධ කරගත යුතුයි. ඒ තුලින් ඔබගේ විශාල වර්ධනයක් ඔබේ දරුවාට ලැබෙනවා. හොඳයි. අපි නැවත සංගීත කාණ්ඩයට සවන් දෙමු. මේ රුම්බා නමින් සඳහන් වෙන බොහොම සුප්‍රකට සංගීත කාණ්ඩයක් අපිට සවන් දීලා නැවතත් ඔබගේ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. නැවතත් අපි සාකච්ඡාවට යමු වෙනවා සම්බන්ධ වෙනවා. අපි අපේ මාතෘකාව අද ළමා මනසට සංගීතය මොන ආකාරයෙන්ද ප්‍රයෝජනවත් වෙන්නේ. ඒ වැදගත් මාතෘකාවක්. ඒ මාතෘකාව යටතේ අපි අද මෙතුවක් කල දැන් කීප වතාවම අපි එහි තියෙන ඵල ප්‍රයෝජන, ඒ ළමයා අත්පත් කරගන්න ආකාරය, අත්පත් කරගැනීමෙන් ළමයාට වෙන ප්‍රයෝජනය, ළමයාගේ බුද්ධි වර්ධනය මේ සියල්ල ගැන අපි සාකච්ඡා කරා. දැන් මේ සංගීතය කියන වචනේ ගත්තොත්, සංගීතය කියන වචනේ තේරුම ගත්තොත් එහෙම එය රෝමානු අධිරාජ්‍යයේ අවසාන යුගයේ හිටිය ජීසුස් හිටිය දාර්ශනිකයෙකු ඔගස්ටින් නැමැති දාර්ශනිකයාගේ මතය තමයි පිළිගන්නේ. ඔහු City of God කියලා පොතක් ලිව්වා. ඒ පොත ලෝ පුරා ජනප්‍රිය වුණා. ඒ පොතේ සඳහන් වෙන පරිදි ඒ පොතේ සඳහන් වෙනවා. මෙතුමාගේ අදහස මොකක්ද වුනේ? මෙතුමාගේ අදහස වුනේ මේ සංගීතය කියන්නේ හඬ පාලනය හෝ සංවිධානය කිරීම තව කෙනෙකුට වින්දනය ලැබෙන හැකි ආකාරයට. ඒ තමයි එතුමා සංගීතය කියලා හැඳින්වුවේ. ඔබට කුමන හෝ ශබ්දයක් ඇහෙනවා නම් ඒ ඇහෙන ශබ්දයෙන් ඔබ වින්දනයක් හෝ සතුටක් ලැබෙනවා නම් ඒ කියන්නේ ඒ හඬ මනාව සංවිධානය කරලා පාලනය කරලා තියෙනවා. ඒකයි ඔබ එහින් වින්දනයක් ලබන්නේ. එතකොට මේ ඔගස්ටින් කියපු මතේ අනිවාර්යයෙන්ම මේ ළමා මනස දැන් සංගීතය හදාන ළමයෙක්
කුමන සංගීත භාණ්ඩයක් හෝ වේවා ගිටාරයක හෝ වේවා කෝඩ්ස් කීපයක් එහාට මෙහාට වාදනය කරමින් ඔහු හඬ සංවිධානය කරන්න උත්සාහ කරනවා. හඬ සංවිධානය කරන උත්සාහ කිරීම අතරේ ඔහුට හැකියාවක් එනවා යම් තැනක යම් පරාසයක කාට හරි වින්දිනයක් දෙන්න. තම ගෙදර ඉන්න මව පියා සහෝදරය සහෝදරියෝ වේවා යම් කිසි වින්දනයක් එයින් ලබනවා. අන්න මෙතෙන්දී මතක තියාගන්න මෙතෙන්දී තමයි ළමයා අර සංවිධානය කිරීම හඬ සංවිධානය කිරීම මුල ආරම්භය. ඒ නිසා ඒ හඬ සංවිධානය කියන මුල ආරම්භය ඒ 100%ම මනස සමග සම්බන්ධ වූ ප්‍රබල ක්‍රියාවලියක්. එතකොට ඒකත් එක්ක ඒ ළමයාගේ බුද්ධි වර්ධනය අනිවාර්යයෙන්ම වර්ධනය වෙනවා. මම නෙමෙයි මේක මනෝවිද්‍යාඥගේ මතයක්. ඉතින් මම කියපු මතයක් නෙමෙයි. මම ඒක පිළිගන්නවා. මම සංගීතය වසර ගන්නවා සිටිය නිසා මේ ශ්‍රේෂ්ඨ සිටිය නිසා. ඉතින් ඒක නිසා ඔබ අර සංගීතයට ප්‍රිය නොවෙන්න පුළුවන්. අර සිංහල පරණ කතාවක් තියෙන සංගීතයට ප්‍රිය නොකරනවා නම් කපා කොටා ගඟේ මූදි දාන්න කියලා. ඒ පැරණි කියමුණක් නෙවෙයි. ඒ කියන්නේ ඒ පැරණිය පවා ඉඳලා තියෙනවා මේ සංගීතයට ප්‍රිය කරන නැති මිනිස්සුන් යම්කිසි මේ හෙලා දැකීමක් වගේ දෙයක් වෙලා තියෙනවා. සමායන මම ඔබට ඔය තර්ජනයක් කරනවා නෙමෙයි. නමුත් සංගීතය කියන එක ලොව ජනප්‍රියම භාෂාව. ඔබ පාසලේදී භූගෝලය හදාරන්න පුළුවන්. පාසලේදී ගණිතය හදාරන්න පුළුවන්. පාසලේදී විද්‍යාව හදාරන්න පුළුවන්. ඒ පාසලේදී එළියට ආවට පස්සේ අවසාන. නමුත් සංගීතය කියන්නේ ලෝකේ වැඩිම ජනප්‍රියම විෂය. බාල මහලු වයස් සීමාවක්, දේශ සීමාවක්, ජාති සීමාවක් මේකට නැහැ. බිලිය ගණන්. ඒ වගේම කර්මාන්තයක් වශයෙන් ගත්තොත් එimhe දැවැන්ත බිලියන ගණන් මුදල් උපයන මුදල් හුමාරන දැවැන්ත ව්‍යාපාර බවට පත් වෙලා තියෙනවා. එතකොට දැන් මේ නැවත අපි මාතෘකාට ආවොත් එහෙම සංගීතයේ හරය බැලුවොත් එහෙම මේ ශිෂ්‍යයාගේ සංගීතයේ හැදෑරීමත් එක්ක ඒ හරය හඬ පාලනය කිරීම සංවිධානය කිරීම කියන්නේ ඉතා සියුම් තියුණු බරපතල කාර්යයක්. ඒ කාර්යය හා මනස සම්බන්ධ වෙනවා කියන්නේ ඔහුගේ නිර්මාණ කරන ක්‍රියාවලිය. ඔහු හදාරන ගණිතය වේවා, භූගෝලය වේවා, විද්‍යාව වේවා කුමන විෂයක් හෝ හැදෑරීමේ ඒ නිර්මාණ ශක්තිය වර්ධනය වීමක් අනිවාර්යයෙන්ම සිදු වෙනවා. සංගීත භාණ්ඩයක් අතට ගත්තා කියන්නේ ඒ ක්‍රියාවලියට ඔහු ඍජුවම සම්බන්ධ වෙනවා. ඒ නිසා සංගීතයේ තියෙන වටිනාකම අවසාන වශයෙන් කිව්වොත් එහෙම අපිට පැය ගාණක් කතා කරන්න මේ විෂය ගැන තියෙනවා. පොත්පත් ලෝකේ විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒත් කියවල ඉවර කරන්න බැරි විෂය පිළිබඳ තියෙනවා. ඒ පොළු එතරම් වැඩිම ලෝකේ ජනප්‍රියම විෂය සංගීතය. පාසල් පද්ධතිය තුළ ඔබේ දරුවා පැය 4ක් හෝ 6ක් වැනි කාලයක් තුළ පමණයි පාසල් පද්ධතියේ දරුවා රැඳී සිටින්නේ. ඉතින් එහෙම ඊට වැඩිය ඔහු කාලය ගත කරන බොහෝ විට විවිධ ක්‍රියාකාරකම් වල විනා අධ්‍යාපන කටයුතු නොවේ. බොහෝ විට දවසට පැය 18ක් පමණ කාලයක් දරුවා පාසලේ නොවේ තමයි ගෙදරයි. ඔබ ගෙදර ඔබත් සමග ගත කරන්නේ. පැය 18 දවසෙන් පැය 18ක් කියන්නේ විශාල කාලයක්. ඔබගේ කල්පනා කරන කිරීම හරි වැදගත් වෙනවා. මොකද මන්ද
ඒ පැය 18 කොහොමද මේ දරුවා සමග ඔබ ගත කරන්නේ? ඔහුව පොළඹිය යුත්තේ මොනවා ක්‍රියාදාමයන් සඳහාද? ඔහු යා යුත්තේ කොහෙද? පන්ති වලට යන්නම් වාලේ නෙවෙයි. ඉතා තීරණාත්මකව ඔබ තීරණය කර යුතුයි ඒ පිළිබඳ. මෙතෙන්දී සංගීතය පිළිබඳ ඉතාම ගැඹුරින් ඔබ තිබිය යුතුයි. මොකද සංගීතය දැන් මේ අපේ වැඩසටහනේ දිගටම ප්ලටෝ එතකොට ඇරිස්ටෝටල් මේ හැම කෙනෙක්ම කිව්වේ මේ සංගීතය පැවැත්ම සහ අධ්‍යාපනය සඳහා ඉතාම වැදගත්. අධ්‍යාපන තුළ සංගීතය එක්වීම තුළින් අධ්‍යාපනයේ ගැඹුරක් සහ අර්ථවත් බවක් ලැබෙනවා කියලා. අධ්‍යාපනය යනුවෙන් හඳුන්වන්නේ තමාව ප්‍රබලව හඳුනා ගැනීම අතරේ ඒ වගේම ප්‍රඥාව දියුණු වීම. අපි මුලටම ගියොත් මේ වැඩසටහනේ ඇමරිකාවේ ක්‍රියාදාමය අවුරුදු 6 ශිෂ්‍යයෙකුට සංගීතය අත්‍යවශ්‍ය කර හේතුවත් මෙතනදිත් මේ දෙක සමාන්තර වෙනවා. ඒකින්ද ඔබ වැඩි අවධානය යොමු කර යුතුම වෙනවා මේ ඔබේ දරුවා පාසල් පද්ධතිය තුළ සංගීතයට එක්වීමෙන් වෙන වර්ධනය. ඒ අධ්‍යාපනය සමග වෙන වර්ධනය. ඒ වගේම බොහෝ ඔබේ ළමයා දරුවාගේ කුඩාවදී මම කිව්වා ඕස්ට්‍රේලියාව 8 වෙනි තැනට ඉන්නේ කියලා ලෝකේ පාසල් පද්ධතියේ නිර්ජිත පත්‍යයත් එක්ක. ඕස්ට්‍රේලියාව ඉන්නේ 8 වෙනි තැන. නමුත් ඔවුන් ඉතා දැඩි උනන්දුවක් දක්වනවා මේ ළමයින්ගේ අධ්‍යාපනය. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ බොහෝ විට පුස්තකාල වලින් කෙරෙන්නේ විශාල කාර්යයක්. මන්ද හේතුව ඒ පුස්තකාල රෑ 10ට වහන්නේ බොහෝ විට ඕස්ට්‍රේලියාවේ පුස්තකාල. ඒක සංගීත ප්‍රසංග පවත්වනවා නොමිලේ නොයෙක් පන්තිවත්වනවා. විශේෂයෙන්ම ළමා මනස වර්ධනය කිරීම සඳහා ඉතා ප්‍රබල ක්‍රියාදාමයක් ඔවුන් නිතරම ගෙනියනවා. සුප්‍රකට වෛද්‍යවරුන්ගේ මාර්ගයෙන් වැඩමුළු පවත්වනවා. ඒ වගේම ළමයින් අනිවාර්යයෙන්ම මේ වැඩමුළු වලට සහභාගී වෙ යුතුයි. ළමයින්ගේ ක්‍රියාකාරකම් බලන අවුරුද්දේ ඒ වයසත් එක්ක දෙමාපියන්ට ළමයි පිළිබඳ දැනුවත් කරනවා. ළමයි අවුරුදු 2 ළමයෙක් වුණත් තාම ඔබේ ළමයාගේ මෙන්න මේ අඩුපාඩු තියෙනවා. මව සහභාගී විය යුතුමයි ඒ වැඩමුළු සඳහා. මෙතනින් ඔබට දැනුමක් මවට පියා විශේෂම මවට අවබෝධයක් වෙනවා මගේ දරුවා කොහෙද මේ අවුරුදු 2 ඉන්න ඕන තැන ඉන්නවද? 3 ඉන්න ඕන තැන ඉන්නවද? මෙන්න මේ වාගේ. මේකට ඔබට පිටරටකට යාමට අවශ්‍ය නැහැ. ලංකාවේ තුල මේ YouTube එකේ ඔබට මේවා ග්‍රහණය කරගන්න පුළුවන්. පොත්පත් තියෙනවා. ඔබට අවශ්‍යතාව. ඒක නිසා කරුණාකරලා ඔබගේ මේ ළමයා ඉන්න පැය 18 සහ සෙනසුරාදා දිනදා මාසේ නිමාඩු කාලේ ඔබේ ළමයා මොන ආකාරයේද ක්‍රමවත් අධ්‍යාපනයකට ගෙනියන්නේ කියන එක අනිවාර්යයෙන්ම ඔබ ගැන එමිට වඩා උනන්දු විය යුතුයි.
පරම ධනය සතුටයි. සොයා යන මග සැලසුමයි. කියා දෙන හොඳම තැන සනසයි.